නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම ඊටාම සත්පුරුෂ අදහසින් සත්පුරුෂ කුසල ධර්මයකට සම්බන්ධ වන මොහොත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කියලා මේ ලෝකේ කෙලෙහි ගුණ දන්න කෙලෙහි ගුණ හඳුනන පුද්ගලයන් ලෝකේ දුර්ලභයි කියලා මේ සිදු කරනු ලබන්නේ එබඳු දුර්ලභ සත්පුරුෂ ක්‍රියාවක් අපි හැමදිනා සමගම බොහොම හිතවත් කමින් ඒ වගේම කල්යාණ මිත්‍රයෙක් හැටියට ඒ වගේම ඔබේ ඥාතිවරයෙක් හැටියට කටයුතු කරලා පසුගිය දවසක මීට දින 7කට පෙර මිය පරලොව යන්නට යෙදුණු ඒ මාලින්ද මහත්මයා සිහිපත් කරමින් එතුමාට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අවකාශයක් සලසා ගනිමින් ධර්මදේශනාවකුත් සිදු කර ගැනීමේ පරමාර්ථයෙනුයි කවුරුත් මේ වෙලාවේදී මේ සහ සම්බන්ධ වෙන්නේ උත්තරීතර කුසලයකට. පින්නතුනි අපි කාගේ ජීවිතවල ස්වභාවය තමයි අස්තිර ස්වභාවය. ඒක කාගේ ජීවිතවල තියෙන යථාර්ථය. ඒකට කාලයක් අවකාශයක් නැතිනම් අවස්ථාවක් වෙනම නිශ්චිතව ඇත්තේ නැහැ. ඕනෑම මොහොතක මරණය අප කරා පැමිණෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මනුස්ස ජීවිතය කියන එක වෙලාවක තනකොළ ගහක අගක පිනි බිඳුවකට උපමා කළේ. තවත් වෙලාවක ඉදුණු පළතුරු අඹ ගෙඩියකට උපමා කොට දේශනා කළේ. ඒක ඕනම වෙලාවක බිමට පතිත වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් විදිහකට මැටි වළඳකට උපමා කරලා දේශනා කළා. හරියට මැටි වළඳක ස්වභාවයත් කැඩිලා බිඳිලා යන ස්වභාවයනේ. වළංකරුවෙක් හදන කුඹල්කරුවෙක් හදන මැටි වළඳක ස්වභාවය තමයි ඕනෑම මොහොතක කැඩිලා බිඳිලා විනාශ ස්වභාවයට පත් වෙන එක. අන්න ඒ වගේ මේ මනුස්ස ජීවිතයේ ස්වභාවය තමයි පින්නතුණි ඕනෑම වෙලාවක නැති වෙලා යන්නට පුළුවන් බව. මැටි වළඳක් හදන කොටත් කැඩිලා බිඳිලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම එය ප්‍රවාහණය කිරීමේදී කැඩිලා බිඳිලා යන්න පුළුවන්කම තිබෙනවා. පරිහරණයේදී හෝ මැටි බඳුනක ස්වභාවය තමයි ඒ කුමන අවස්ථාවක හෝ බිඳී යන බව. මේ මනුස්ස ජීවිතයේ ස්වභාවයත් ඒ විදිහමයි. ඕනෑම මොහොතක අතහැරී යන්නට පුළුවන්කම තිබෙනවා. කුඩා වයසේදීත්, ළමා වයසේදීත්, ඒ වගේම තරුණ වයසේදීත්, මැදි වයසේදී වගේම මහලු බවට පත් වෙලා හෝ ජීවිතයක ස්වභාවය තමයි අත්හැර දමන්නට වන ස්වභාවය. එනිසා ඒක අප ඕනම කෙනෙකුගේ ජීවිතයේ ඇත්ත කතාවක්. අපි ඕනම කෙනෙකුගේ ජීවිතයේ යථාර්ථයක්. එනිසා එය අප හොඳින් තේරුම් අරගෙන කල යුතු කටයුතු පිළිබඳව අප්‍රමාදී වන්නට ඕනේ. මාලින්ද මහත්මාත් එය බොහෝ කොට තේරුම් අරගෙන සිටි නිසාම එතුමා ධර්මයේ තුල අප්‍රමාදී ජීවිතයක් ගත කළා. අප සමග බොහෝ අවස්ථාවල ධර්ම සාකච්ඡාවන් සිද්ධ කරලා තියෙනවා බොහෝ ධර්ම කරුණු පිළිබඳව. ඉතින් එතුමා ධර්මඥානයකින් හෙබි ඒ වගේම හොඳින් ධර්මය අනුගමනය කළ ධර්මානුධර්ම ප්‍රතිපත්තියක් තුල වාසය කළ කෙනෙකු හැටියටයි අප හඳුනාගෙන තිබුණේ. ඒ නිසාම ඒ ධර්මයේ තුලින් ලබන සැනසෙල්ල කියන දේ එතුමා යම් පමණකට හෝ ලබාගෙන හිටියා. තමන්ගේ ජීවිතය ඕනෑවට වඩා සංකීර්ණ කරගෙන ඒ දේවල් මත ඕනෑවට වැඩි මහන්සි වෙනවාට වඩා එතුමා නිවීම කියන පැත්ත අගය කළ පින්වතෙක් හැටියටයි වාසය කළේ. ඉතින් ඒ බඳු සත්පුරුෂ ගතිගුණයන් තිබුණ නිසාම තමයි එතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට මේ අවකාශය අපිත් සලසා ගන්නට බොහොම කැමැත්තෙන්ම ඉදිරිපත් උනේ. ඉතින් ජීවිතය පිළිබඳව අපි හිතලා බලනකොට පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරින් අපට දේශනා කළා තියෙනවා
අපේ ජීවිතය කියන්නේ කුමක්ද? ඒ වගේම ජීවිතයේ දුක කෙනෙකු කරා එන්නේ කොහොමද? ඒ වගේම ඒ දුක නැති කරගන්නේ කොහොමද කියන කාරණාවන් පිළිබඳව මේ ශාසනයේ අග්‍රතම ප්‍රතිඵලය අපට මේ ජීවිතයේදීම ලබන්නට පුළුවන්. අපේ පිළිබඳ බොහෝ අවස්ථාවල සාකච්ඡා කරනවා. ලෝකෙ කොතෙකුත් ආගම් සමය දර්ශන තිබුණත් ඒ හැම දෙයකම වගේ අවසාන ප්‍රතිඵලය ලබන්නට තියෙන්නේ නැතිනම් අග්‍රතම ඵලය ලබන්නට තියෙන්නේ මරණින් මත්තේ. මරණින් මත්තේ ලැබෙන සුගතියක්, මරණින් මත්තේ අපි නූපදින බවක්, මරණින් මත්තේ ලැබෙන දෙයක් පිළිබඳව තමයි හැම තැනකදීම කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ධර්මයේ තියෙන සුවිශේෂත්වය වන්නේ අපට ජීවත් වෙනකොටම මේ ශාසනයේ අග්‍රතම ඵලය ලබන්නට පුළුවන්කම තියෙනවා. නොයසේනම් බෞද්ධයෙකු බලාපොරොත්තු වන නිර්වාණ අවබෝධය ලබන්නේ ජීවත් වන්නෙකු විසින් මිස මරණයටපත් වූ පුද්ගලයෙකු විසින් නෙවෙයි. ඒ නිසා ජීවත් වෙනකොටම කෙනෙකුට නිර්වාණය අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. දුක කියන දේ ජීවිතෙන් ඉවත් කරලා දාලා දුක නැති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ භාවිත සිත් ඇති පුද්ගලයෙකුට ඕනෑම මොහොතක තමාගේ සිත දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. ධර්මයේ පිළිබඳව අපි විමසා බලනකොට ඇතැම් තෙරුන් වහන්සේලා චන්න තෙරුන් වහන්සේ වැනි, ගෝධික තෙරුන් වහන්සේ වැනි ඇතැම් තෙරුන් වහන්සේලා කායික වේදනාව හමුවේ, දැඩි කායික වේදනාව හමුවේ ශස්ත්‍රාහරණය කළ අවස්ථාවන් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. නැතිනම් ගෙල සිඳගත් අවස්ථා අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. නමුත් සිත නැමැති වේගවත් ධර්මය කොච්චර ධර්මයේ තුල සංසිඳීම කියන දේ ප්‍රත්‍යක්ෂ කරමින් හිටියාද කියනවා නම් අවසාන මොහොතේ අවසාන චිත්තසංතතිය තුල සිහිනුවන පවත්වා ගැනීමෙන් මහරහතන් වහන්සේ නමක් ලෙස අවසානයේදී පිරිනුවම් පාන්නට හැකියාව ලැබුණා. ඒක තමයි පින්නතුනි ධර්මයේ වැඩිම තුල ධර්මයේ දියුණු කිරීම තුල අපට ලබන්නට පුළුවන් ආනිසංසයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ දේ අපට ජීවත් වෙනකොටම ලබන්නට පුළුවන් කමයි මේ ශාසනයේ තියෙන විශේෂත්වය. ඒ කියන්නේ අද කෙනෙකුට අවශ්‍ය නම් අද නිර්වාණ අවබෝධය સિદ્ધ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා ඒ අවබෝධය සඳහා අවශ්‍ය ප්‍රඥාව දියුණු කර ගැනීම, නුවණ වර්ධනය කර ගැනීම අප විසින් කරගත යුතුයි. ඉතින් මේ පිළිබඳව අපි හොයාගෙන යනකොට අපිට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනි මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම උද්දේශ විභංග සූත්‍රය. උද්දේශ විභංග සූත්‍රය. එතකොට මේ භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්නකොට භික්ෂුන් වහන්සේලාට එක දහම් කරුණක් පිළිබඳව පැහැදිලි කරනවා. උද්දේශ විභංගං වූ භික්ඛවේ දේසිස්සාමි. මහණෙනි මම ඔබලාට උද්දේශ විභංගය දේශනා කරනවා. එමත් ඇතිනම් උද්දේශය සහ විභංගය දේශනා කරනවායි කියලා දේශනා කරලා භික්ෂුන් වහන්සේලාට බොහොම ගැඹුරු දහම් කරුණක් පැහැදිලි කරනවා. ඒ ගැඹුරු දහම් කරුණ තමයි තථාතථා භික්ඛවේ උපපරික්ඛේය යථා යතාසු උපපරික්ඛතෝ බහිද්ධාචස්ස විඥානං අවික්ඛිතං අවිසටං අජ්ජන්තං අජ්ජත්තං අසංඨිතං අනුපාදායන පරිතස්සෙය බහිද්ධා භික්ඛවේ විඥානේ අවික්ඛිත්තේ අවිසටේ සති අජ්ජත්තං අසංඨිතේ අනුපාදාය අපරිතස්සතෝ ආයතින් ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති इति. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඊටාම ගැඹුරු දහම් කරුණක් තමයි මේ සූත්‍ර දේශනාව තුළ විග්‍රහ වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා යම් කිසි කෙනෙක් තමන්ගේ හිත හොඳින් පවත්වා ගන්නවා නැතිනම් උපපරීක්ෂා කරනවා නම් හොඳින් නිවැරදි විදිහට මානසිකාර්යය කරනවා නම් කොහොමද බහිද්ධාචස්ස විඥානං අවික්කිත්තං බාහිර ලෝකයේහි සිත විසිරීමටපත් වෙලා නැහැ. ඒ වගේම වික්ෂිප්ත වෙලා නැහැ. අජ්ජත්තං අසංඨිතං ආධ්‍යාත්මයේහි සිත පිහිටා සිටලා නැහැ. අනුපාදාය න පරිතස්සෙය කිසිවක් උපාදාන වශයෙන් අරගන්නේ නැතුව කිසිවක් පරිතස්සනා නොකොට ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති මත්තේහි ඇතිවන ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ නහෝති ජාති ජරා දුක්ඛ සමුදයන් සිද්ධ වෙන්නේ නැහැ කියලා.
ඒ කියන්නේ මේ නිර්වාණ ධාතුවටපත් වෙන මාවතත් නිර්වාණය පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරන්නේ. නිවන පිළිබඳව සරලවම අපි කතා කරනකොට අපි වචනයන් කතා කරනවා අජරාමර නිර්වාණය කියලා. ඒ කියන්නේ ජරා මරණ නැති නිර්වාණය කියලා අපි කතා කරනවා. ජරා මරණ නැති අජරාමර නිවනක් ගැන කතා කරනකොට ඒ නිවන ඇතුලේ ජරාවටපත් වීම, නිවන ඇතුලේ මරණයටපත් වීම කියන දේවල් ඇත්තේ නැහැ. ඒ කියන්නේ නිර්වාණය කියන දේ අවබෝධ කරගත්ත කෙනෙකුට මරණ දුක කියන දේ උරුම වෙන්නේ නැහැ. නිර්වාණය අවබෝධ කරගත්ත කෙනෙකුට ජරා දුක කියන දේ උරුම වෙන්නේ නැහැ. මේක බොහොම නුවණින් අපි කල්පනා කරන්නට ඕන දෙයක්. ඒ කියන්නේ මේක සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය දැකීමෙන් දකින්නට තියෙන දෙයක් නෙමෙයි. මේක බොහොම නුවණින් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට තියෙන දෙයක්. පිනතුනේ දෙයක් දුකක් බවට පත් වෙන්නේ, දෙයක් වෙහෙසක් බවට පත් වෙන්නේ අපට ඒකට අදාළ හේතු කාරණා සමූහයක් නිසා. අද දවස වෙනකොට ලෝකෙ කොච්චර ප්‍රමාණයක් මේ පවතින රෝග තත්වය මත මරණයටපත් වෙලා තියෙනවද? ඔබ නොහඳුනන, ඔබ කැමති නොවුණු, ඔබ නොදන්නා පුද්ගලයන් සමූහයක් මරණයටපත් වූ හැම තැනකදීම ඔබට ඒ අනුරූප කරගෙන ඒ පුද්ගලයන්ගේ මරණය හමුවේ ඔබේ ජීවිතයට දුක ගලාගෙන ආවේ නැහැ. කොටිම කියනවා නම් ඒ හැම තැනකදීම ඔබ දුකටපත් උනේ නැහැ, ඔබ අඬන්න ගියේ නැහැ, ඔබ විලාප තැබුවේ නැහැ. ඒ කුමන හේතුවක් නිසාද? ඒ මරණය හමුවේ ඔබ දුකටපත් නොවන්නට, වෙහෙසටපත් නොවන්නට හේතුව මොකද්ද? වෙනතුනි ඒකට හේතුව තමයි ඒක මරණයක්. එහෙමත් නැතිනම් ඒක හුදු මරණ ධර්මයක් පමණයි. ඒක මරණ දුකක් බවට පත් කරගන්නට එය ඔබ දන්නා, ඔබ හඳුනන පුද්ගලයෙකුගේ කියලා ඔබ හිතන මනෝභාවය ඔබේ මනසේ ඇති උනේ නැහැ. ඔබේ හිතේ ඇති උනේ නැහැ. ඔබ කැමති කෙනෙක්, ඔබ දන්න කෙනෙක්, ඔබ හඳුනන කෙනෙක්, ඔබ ආදරය කරන කෙනෙක් කියන කම ඔබේ හිත පැත්තෙන් ගෙනල්ලා දෙන්නේ නැහැ. එහෙම ගෙනල්ලා නොදෙනකොට ඒ මරණය දුකක් බවට පත් වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් හිතන්නට පුරුදු වෙලා තියෙන දේ තමයි කෙනෙක් මැරෙනකොට අපිට දුක එනවා කියලා. අපි ආදරණීය කෙනෙක්, අපි ආදරය කරන කැමති කෙනෙක් මැරෙනකොට අපිට දුක එනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. නමුත් වෙනතුනේ කෙනෙක් මැරෙනකොට එහෙම දුක අපේ ජීවිතේට එනවා කියන බවක් ඇත්තේ නැහැ. ඇයි ඇත්තේ නැහැ කියලා කියන්නේ? කෙනෙකුගේ මරණය හමුවේ දුක එනවා නම්, නැතිනම් මරණය නිසා කෙනෙකුගේ ජීවිතයට දුකක් ඇති වෙනවා නම්, පින්නතුනේ ඔබ හැමදෙනාම තම තමන්ගේ චිත්තසංතාන දිහාවට, අනික් අයගේ සිත් සතන් දිහාවට පොඩ්ඩක් හැරිලා මෙනෙහි කරලා බලන්න. කෙනෙකුගේ මරණය හමුවේ ඒ පුද්ගලයාව ළඟින්ම ඇසුරු කළ, බොහොම ළඟින්ම කටයුතු කළ පිරිසට තිබෙන දුකත්, බොහොම දුරින් ඇසුරු කළ කෙනෙකුට තිබෙන දුකත්, ඒ පුද්ගලයා කවුදයි කියලා නොහඳුනන කෙනෙකුට ඇතිවන දුකත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. කෙනෙකුට ඒ අරමුණ දුකක් ගෙන නොදෙන දෙයක් බවට පත් වෙනකොට තවත් පිරිසකට ඒ පිළිබඳව පුංචි සංවේග මාත්‍රයක් පමණක් ඇති වෙනවා. ඒ වගේම බොහොම ආදරණීයව ළඟින් හිටියා කියන පිරිසට ඒක මහා දුකක්, මහා වේදනාවක් ගෙන විද්දෙන දෙයක් බවට පත් වෙනවා. දැන් පින්නතුනේ මරණය කියන දේ දුක නම්, මැරුණු නිසා නම් දුක එන්නේ, අඩුම තරමේ ඔය මරණය දැනගත්ත කෙනාව දැනගත්ත අයටවත් එක සමානව දුක ගෙනල්ලා දෙන්න එපේ. නමුත් එහෙම එක සමානව කාටවත් දුක ගෙනල්ලා දෙනවා කියන බවක් ඇත්තේ නැහැ. ඇයි? මරණය කියන දේ කවදාවත් දුක නෙමෙයි. මරණය කියන ධර්මය කවදාවත් දුකගෙන විද්දෙන දෙයක් නෙමෙයි. එතකොට එහෙනම් දුකක් බවට පත් වෙන්නේ කොහොමද? අන්නේ මරණය කියන එක මගේ වුණොත්, ඒ මරණය කියන එක මගේ කැමති කෙනෙකුගේ වුණොත්, අන්න ඒක නිසා අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා. දැන් ඒ මරණය කියන දේ කැමති කෙනෙකුගේ කියන එක බාහිර රූපයට අයිති දෙයක් නෙමෙයි. බාහිර රූපයට අයිති දෙයක් නෙමෙයි. ඒකේ අයිතිකාරයා කවුද? ඒකේ අයිතිකාරයා බවට පත් උනේ පින්නතුනේ තම තමන්ගේ පැත්තෙන් ඇති වුණු චිත්තසංතානය. නැතිනම් තම තමන්ගේ හිතේ ඇති කරගත්ත කෙලෙස් ධර්මතා ටික නිසා, තම තමන්ගේ සිතේ ඇති කරගත්ත තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අල්ලගත්ත කම නිසා තමයි Tamanට දුක ගෙනත් දෙන්නට පුළුවන්කම තිබුණේ. එතකොට දුකේ ඇතිවීමත් දුක නැති කිරීමත් කියන මේ කාරණාවන් පිළිබඳව වැඩිපුරම
හැකියාවක් තියෙන දේ තමයි පින්නතුනේ සම්පූර්ණ හැකියාවක් තියෙන දේ තමාගේ මනස. එතකොට මරණය කියන දේ දුක නැති දෙයක් බවට පත් කරගන්නවද? මරණය කියන දේ දුකක් බවට පත් කරගන්නවද? ලෙඩවීම කියන දේ දුකක් බවට පත් කරගන්නවද? ලෙඩවීම කියන දේ දුකක් නොවන දෙයක් බවට පත් කරගන්නවාද කියන එක තීරණය වෙන්නේ ඒ පිළිබඳව තමන් පවත්වන මනස අනුව මිසක බාහිර දේ මත බාහිර සාධක මත නෙමෙයි. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊටාම ප්‍රායෝගික ධහමක්. ඒ ප්‍රායෝගික ධහම තුල පින්නතුනේ අපට සිද්ධ කරන්නට කියලා අවවාද සැපයුවේ අපට සිද්ධ කරන්නට කියලා ප්‍රතිපදාවක් පැනෙව්වේ බාහිර ලෝකේ නොමරන ලෙස තබා ගන්නට හෝ බාහිර ලෝකය තුල ලෙඩ නැතිව ජීවත් වෙන එක පිළිබඳව නෙමෙයි. ලෙඩවීම කියන ධර්මය හමුවේ මරණය කියන ධර්මය හමුවේ අපේ හිත වෙනස් කරගන්නේ නැතුව පවත්වා ගන්නට පුළුවන් නම් අන්න ඒ පවත්වා ගැනීම අනුව ගිහිල්ලා තමයි අපිට ජරා දුක, මරණ දුක, ව්‍යාධි දුක නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා රහතන් වහන්සේ නමකට නැතිනම් ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට කවදාවත් පුද්ගලයෙකුගේ මරණය නිසා එන මරණ දුකක් ඇති වෙන්නේ නැහැ. පුද්ගලයෙකුගේ ලෙඩවීම නිසා ඇතිවෙන ව්‍යාධි දුකක් ඇති වෙන්නේ නැහැ. පුද්ගලයෙකුගේ ජරාවටපත් වීම කියන දේ නිසා ඇතිවන දුකක් රහතන් වහන්සේ නමකට ඇතිවන්නේ නැහැ. ඒකට හේතුව පුද්ගල බව දුරු වූ මනසකට ඒ දුක ගේන්නට පුළුවන් කමක් නැති බව. ඉතින් අන්න ඒ කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ න්‍යායාත්මකව දේශනා කරපු ආකාරය තමයි අපි මේ සූත්‍රය තුල විස්තර කරගන්නට යෙදෙන්නේ. එහෙමත් නැතිනම් අප මුලින්ම පැහැදිලි කරගන්නට යෙදුනේ. ඉතින් අර කාරණාව අර විදිහට කිව්වහම ඒක අහගෙන හිටපු හාමුදුරුවරුන්ට මොකුත්ම තේරුනේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සුළු වාක්‍ය ටිකෙන් එහෙමත් නැතිනම් විඥානයේ බාහිර අරමුණෙහි වික්ෂිප්ත වෙන්නට නොදී විසිරෙන්නට නොදී ආධ්‍යාත්මයේහි හිත පිහිටන්නට නොදී කිසිවක් උපාදාන වශයෙන් නොගෙන පරිතස්සනා නොකර ඉන්නවා නම් අන්න ඒ කෙනාට ජාති ජරා මරණ දුක් ව්‍යාධි දුකෙන් මිදෙනවා කියලා කියපු කාරණාව එතන මේක අහගෙන හිටපු හාමුදුරන්ට තේරුනේ නැහැ. ඉතින් මේක තේරුනේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ එතනින් එහාට ඒක තේරුම් කරන්න ගියෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ එතනින් නැගිටලා ආවාසයට වැඩම කළා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටියට වැඩම කළා. ඉතින් හාමුදුරන්ට ප්‍රශ්නයක් ඇති වුණා. අනේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ දේශනා කරපු මේ කාරණාවේ තිබෙන දහම් කරුණ. එහෙමත් නැතිනම් මේකේ තියෙන මේ ගැඹුරු කතාව මොකද්ද? අපිට තේරුනේ නැහැනේ කියලා කතා කරලා මේ හාමුදුරුවෝ හිතනවා මහා කච්චායන තෙරුන් වහන්සේ. ඒ කියන්නේ සැකවින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේශනාවක් විස්තරිත වශයෙන්, ඒ කියන්නේ විස්තර විදිහට දේශනා කරන්නට සමර්ථ භික්ෂුන් වහන්සේලා අතරින් ප්‍රධානයි මහා කච්චායන මහරහතන් වහන්සේ. ඉතින් මේ මහා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගියොත් අපිට මේක විස්තර අහගන්නට පුළුවන් වෙයි කියලා හිතලා අර හාමුදුරුවරු ටික මහා කච්චායන තෙරුන් වහන්සේ මුණ ගැහෙන්නට ගියා. ගිහිල්ලා මහා කච්චායන තෙරුන් වහන්සේට වන්දනා කරලා මේ කාරණාව දන්වලා හිටියා. ඉන්නකොට මහා කච්චායන තෙරුන් වහන්සේක පාරම මේක බාරගත්තෙත් නැහැ. මහා කච්චායන තෙරුන් වහන්සේත් ප්‍රකාශ කළේ ඔගොල්ලෝ හරියට මේ හොඳ අරටුව තියෙන ගහක් ළඟට ගිහිල්ලා අරටුව හොයාගෙන මුලත් ඉක්මවලා කඳත් ඉක්මවලා අතුත් ඉක්මවලා ගිහිල්ලා කොළවල අරටුව තියනවද කියලා බලනවා වගේ බුදුරජාණන් වහන්සේ ළඟින්ම අහගන්නට තියෙන ධර්මය නැවත ඇවිල්ලා මගේ ළඟින් අහනවායි කියලා යම් පමණකට ශාස්ත්‍රෝ ගෞරවය ඇතිවන ආකාරයට භික්ෂුන් වහන්සේලාට කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව අපට බෙදා දැක්ුවේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ භගවා ඥානං ඥානාති දැනගත් දේ මනවින් දැනගෙන තියෙනවා. පස්සම් පස්සති දකින්නා වූ දේ මනවින් දැකගෙන තියෙනවා. නමුත් අපට කච්චායන තෙරුන් වහන්සේ අනුකම්පාව උපදවල මේක දේශනා කරන්නටයි කියලා ඉල්ලා සිටිපු මොහොතේදී මහා කච්චායන තෙරුන් වහන්සේ මහරහතන් වහන්සේ මේ කාරණාව බොහොම ලස්සනට විග්‍රහ කරලා දක්වනවා. ඉතින් මේ විග්‍රහය අපට ඊටාම වැදගත්. පළවෙනි කාරණාව තමයි අපිට මෙතනදී ප්‍රධාන කාරණා කිහිපයක් දකින්නට පුළුවන්. පළවෙනි එක තමයි
බහිද්ධා විඥානං අවික්ඛිත්තං අවිසටං. බාහිර විඥාණය නොවිසිරී පවතිනවා. බාහිර විඥාණය අවික්ෂිප්තව පවතිනවා කියන කාරණාව තමයි පළවෙනි එක. එතකොට මහා කච්චායන තෙරුන් වහන්සේ මේකෙදි දෙපැත්තෙන්ම කරුණු ගෙන හැර දක්වමින් පැහැදිලි කරනවා. ඒ තමයි මෙතනදී මොකද්ද? කතංචාවසෝ බහිද්ධා විඥාන වික්කිත්තං විසටං. දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවික්කිත්තං අවිසටං. ඒ කියන්නේ හිත විසිරිලා නැහැ. හිත කියන දේ වික්ෂිප්ත වෙලා නැහැ. හිත එක එක අරමුණු ඇසුරු කරගෙන වික්ෂිප්ත වෙලා තියෙන්නේ නැහැ. හිත කියන එක විසිරිලා ගිහිල්ලා නැහැ. හිත බාහිර ආයතනයන් එහෙම නැතුව පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකේ අනිත් පැත්ත දේශනා කරනවා. කොහොමද ඇවැත්නි මොකද්ද මේ හිත බාහිරට විසිරිලා ගියා කියලා කියන්නේ? මොකද්ද බාහිර වික්ෂිප්ත බවට පත් වුණා කියලා කියන්නේ? මෙන්න මේ ටික ඊටාම වැදගත් අපිට. ඉදාවසෝ බික්ඛුනෝ චක්ඛුනා රූපං දිස්වා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. ඉදාවසෝ බික්ඛුනෝ මේ ශාසනයේ නැතිනම් මේ ලෝකෙ කෙනෙක් චක්ඛුනා රූපං දිස්වා ඇහෙන් රූපයක් දැකලා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. විඥාණය එමත් නැතිනම් කෙනාගේ සිත රූප නිමිත්තානුසාරී හෝති. රූප නිමිත්ත ඇසුරු කරනවා. රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්තේ ආස්වාදය ඝටිතව ඉන්නවා. රූප නිමිත්තස්සාද විනිබද්ධං රූප නිමිත්තේ තියෙන ආස්වාදයට විනිබද්ධව ඉන්නවා. රූප නිමිත්තස්සාද සංයෝජන සංයුක්තං රූප නිමිත්තෙහි තියෙන ආස්වාද සංයෝජනය තුල බැඳිලා වාසය කරනවා. බහිද්ධා විඥානං වික්කිත්තං විසටಂತಿ උච්චති. බාහිර විඥාණය වික්ෂිප්තයි කියලා කියන්නේ අන්න ඒකට. එතකොට දැන් මේ කාරණාව අපි ටිකක් සරලව තේරුම් ගන්නට උත්සාහවත් වෙමු. මොකද්ද මේ මහා කච්චායන මහරහතන් වහන්සේ මේ බෙදා දක්වන්නේ කියලා. කොහොමද බාහිරට හිත විසිරලා කියලා කියන්නේ කියන එක අහලා ඇහෙන් රූපයක් දැක්කට පස්සේ රූප නිමිත්තානුසාරී විඥානං හෝති. විඥානය මොකද කරන්නේ? රූප නිමිත්තානුසාරීව ඉන්නවා. රූප නිමිත්ත අනුව හැසිරෙන්නට පටන් ගන්නවා. රූප නිමිත්තස්සාද ගතිතං ඒ රූප නිමිත්තෙහි තියෙන ආස්වාදයට ගතිතව ඒකත් එක්ක එකතු වෙලා තමයි වාසය කිරීම කරන්නේ. දැන් අපට ඇහැට යම් රූපයක් පෙනෙනවා. මෙතනදී ඇහැට රූපයක් පේනවා කියනකොට මම හිතනවා ආදුනිකවත් යම් පිරිසක් මෙතනට සම්බන්ධ වෙනවා ඇති කියලා. අපිට ඇහැට රූපයක් ගැටෙනවා කියනකොට මේ ශාසනයේ ඇස සහ රූපය කියන මේ කාරණාව බුදුරජාණන් වහන්සේ ඊටාම ගැඹුරින් අපට දේශනා කරන කාරණාවක්. ඒ කියන්නේ මේ අපට සරලව දකින්නට පුළුවන් තැනකින් නෙමෙයි දේශනා කරන්නේ. ඊටාම ගැඹුරු තැනක් තමයි ඇහැට රූපේ පෙනෙනවා කියන එක අපි නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය ගැඹුරු තැනක්. ඒ තමයි ඇහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට කියනවා අනිදස්සනයි කියලා. චක්ෂුව එහෙමත් නැතිනම් ඇහැ දකින්න බෑ. ඒක අනිදස්සනයි. රූපය කියන ඒක දකින්න පුළුවන්. එතකොට රූපය පිළිබඳව විස්තර කරනකොට ඒකට පාවිච්චි කරන ඇතැම් වෙලාවකද වර්ණ නිභා කියලා වර්ණ සටහනක් කියලා. ඇහැට පෙනෙන්නේ වර්ණ සටහනක්. එතකොට බාහිර ආලෝකයක් බාහිරට පතිත වෙලා ඇහැට එන පරාවර්තන ආලෝකයක්. ඒ පරාවර්තිත ආලෝකය එහෙමත් නැතිනම් ඒකට වර්ණ නිභා කියන වචනයෙන් අපි ගත්තොත් වර්ණ සටහනක් ඇහැට ඇති වෙනවා. ඇහැට එන නැතිනම් ඇහැ කියලා කියන්නේ උපවත් බවට සතර මහා ධාතුව නිසා පවතින උපවත් බවට මේ උපය මත පතිත වෙන කණ්ණාඩියකට බාහිර ආලෝකයේ පතිත වෙනවා වගේ මේ සතර මහා ධාතුවේ තියෙන උපවත් බවට වර්ණ සටහනක් පතිත වෙනවා. මෙන්න මේ වර්ණ සටහන පතිත වෙනකොට මේක කලින් තිබිලාව නෙමෙයි. ඒ වගේම අනාගතයට ඉතුරු වෙනව නෙමෙයි. මේ වර්ණ සටහන මේ මොහොතේ පතිත වුණා ඇහැට. එතකොට මේ දෙකම පෙරපසු නැතුව මේ මොහොතේ සිදුවන ධර්මයක්. මේ ඇහැට වර්ණ සටහනක පත්වීම. එතකොට මේ වර්ණ සටහන කියන එක කවදාවත් ඇහැට ඇවිල්ලා කිව්වේ නෑ මම අම්මව අරගෙන ආවා මම දරුවව අරගෙන ආවයි කියලා. මේ වර්ණ සටහන කවදාවත් ඇහැට ඇවිල්ලා කියන්නේ නෑ. ඒක අනාත්ම ධර්මයක්මයි වර්ණ සටහන කියන එක. අනාත්ම ධර්මයක් විදිහටම පෙර නොතිබී හටගත්තා. ඒ කියන්නේ පෙර නොතිබීම ඇහැට පතිත වුණා. ඒක පතිත වෙන්න කලින් තිබ්බ නෙමෙයි. ඒ වගේම පතිත වුණාට පස්සේ ඒ වර්ණ සටහන ආය එළියේ තියනවත් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අහුත්වා සම්භූතං නොවි හටගත්ත දෙයක්
ඒ වගේම හුත්වා න භවිස්සති දැන් හටගෙන අනාගතයට තියෙන දෙයක් නෙමෙයි uppannai. මේ දෙක එකට එකතු වුණ තැනක තමයි අපිට මේ පෙනීම කියන කාරණාව सिद्ध කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතකොට දැන් ඇහැට ඔය වර්ණ සටහන ආව කියලා ඔක දැනගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතන තියෙන්නට අවශ්‍යයි තවත් දෙයක්. ඒක තමයි සිත කියලා කියන්නේ. එතකොට ඒකට අපි නම් කරනවා ඇස අනුව ගියපු සිත නිසා නැතිනම් ඇසෙහි පහළවන සිත නිසා අපි ඒකට කියනවා චක්කු විඥාන සිත කියලා. එතකොට මේ හිතෙන් දැනගන්නේ අර ඇහැට වර්ණ සටහනක් ආවා කියන බව. ඇහැට වර්ණ සටහනක් ආවා. පාට ටිකක් ආවා. දැන් ඔය හිත දන්නෙත් නෑ පින්නතුනේ ඔය වර්ණ සටහනින් ආවේ අම්මද දරුවද කවුද කියලා මොකක්වත්ම දන්නේ නෑ. ඔන්න ඔය තුන් දෙනාගේ එකතුවක්. මේ තුන් දෙනෙක් මෙතන ඉන්නවා. එක පැත්තකින් වර්ණය, අනිත් පැත්තෙන් වර්ණය පතිත වුණ ප්‍රසාදය, උපවත් බව. ඊට පස්සේ ඒ අනුව පවතුණු හිත කියන මේ තුන් දෙනෙකුගේ එකතුවක් වුණ තැනකදී තමයි ඊට පසු සිත් ඇති වෙලා ඊට පස්සේ සිත් වලින් අර රූප නිමිත්ත ඔසවා තබලා අන්න ඒ රූප නිමිත්ත ගැන තමයි දැන් කල්පනා කරන්නේ. ඒ කියන්නේ රූප නිමිත්තයි කියනකොට අර ඇහැට පතිත වුණ වර්ණ සටහන අනුව දැන් කෙනකෙනා කල්පනා කරනවා. කෙනකෙනා කල්පනා කරනකොට කෙනෙක් මේ මගේ දරුවා කියලා කල්පනා කරනවා. කෙනෙක් මේ මගේ ස්වාමියා කියලා කල්පනා කරන්නට පුළුවන්. කෙනෙක් මේ මගේ පියා කියලා කල්පනා කරන්නට පුළුවන්. හිතවත් කෙනෙක් කියලා කල්පනා කරන්නට පුළුවන්. ඕනෑම විදිහකට දැන් ඇහැට පෙනෙන රූපය අනුව කෙනකෙනා කල්පනා කරනවා. දැන් ওই කල්පනා කරන කම එමත් නැතිනම් ඔය රූපේ තියනවා කියලා අපි එළියේ ඉන්න කෙනා කියලා කෙනකෙනා දැනගත්ත එක පිනතුනි රූපෙට අයිතිද? අර ආපු වර්ණ සටහනට අර පාට ටිකට අයිතිද ඒ දැනගත් එක? ඒ දැනගත් එක කවදාවත් ඒ බාහිර තියෙන වර්ණ සටහනට පාට ටිකට අයිති නැහැ. ඒක ඇහැට අයිතිත් නැහැ. ඒ වෙලාවේ තිබුණු ඒක හිතට අයිතිත් නැහැ. එතකොට එතන නොපැවතුණු දෙයක් තමයි අපි හිතින් ප්‍රඥප්තියක් විදිහට අපි කලින් ඇසුරු කරලා තියෙන අපි දැනගත්ත දෙයක් හිතින් හැම වෙලාවකදීම අපි ඇසුරු කරන්නේ. අන්න ඒකයි බුදුරජාණන් මෙතනදී මහා කච්චායන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව නැවත විග්‍රහ කොට දක්වමින් දේශනා කරන්නේ චක්කුණා රූපං දිස්වා ඇහෙන් රූපයක් දැකලා රූප නිමිත්තානුසාරී විඥානං හෝති. විඥානය මොකද කරන්නේ? තමන්ගේ මනස මොකද කරන්නේ? රූප නිමිත්තානුසාරීව වාසය කරනවා. අර හිතින් ඔසවලා ගත්ත අර රූප නිමිත්ත අනුව හැසිරෙන්නට පටන් ගන්නවා. ඒකයි නිමිත්ත අනුසාරී. සාරී කියලා කියන්නේ එතකොට එතන ඒ චාරී කියන නැතිනම් චරති කියන පදයක් එක්ක කියන එකක් නේ. එතකොට එතන හැසිරෙනවා. ඒ රූප නිමිත්ත අනුව හැසිරෙන්නට පටන් ගන්නවා හිත. එතකොට තමන් ඇසුරු කරලා පුරුදු ආශ්‍රව තියෙනවා නම් කාමසහගත ආශ්‍රවයන්ගෙන් මේ මං කැමති කෙනෙක් මේ ආදරණීය කෙනෙක් අපේ හිතවත් කෙනෙක් කියලා ඒ පැත්තෙන් තෘෂ්ණා සහිත අපේ ආශ්‍රව ටික තියෙනවා නම් අන්න ඒකත් එක්ක තමයි දැන් අපි මේකේ හැසිරෙන්නට පටන් ගන්නෙ. එතකොට රූප නිමිත්තස්සාද ගතිතං. එතකොට මොකද වෙන්නේ? රූප නිමිත්තත් එක්ක අපි ආස්වාද සහිත ගතිත භාවයක් ඇති වෙනවා. ඒකත් එක්ක අපි එකට එකතු වෙලා ඒකත් එක්ක අපි බැඳිලා විනිබද්ධව කටයුතු කරන්නට පටන් ගන්නවා. එතකොට අපේ හිතේ මොකක්ද ඇති වෙලා තියෙන්නේ? රූප නිමිත්තස්සාද සංයෝජන සංයුක්ත බවක්. රූප නිමිත්ත කියන දේ නිසා ඉපදුණු ආස්වාදය අපේ හිතට දැන් සතුටක් ඇති වෙනවා. අපේ දරුවා ඉන්නවා, අපි අඳුනන කෙනා ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. මේ විදිහට අපේ හිතට දැන් සතුටක් ඇති වෙනවා. අපේ කැමති කෙනා, අපි දන්න කෙනා නේද මේ ඉන්නේ කියලා. අන්න ඒ ආස්වාද ගතිත භාවය ඇති වෙනකොට අර ආස්වාද සංයෝජනයෙන් මෙතන බැඳුනට පස්සේ පිනතුනි අන්න අපිට දැන් මොකද වෙන්නේ? ඒ විදිහට බැඳුනට පස්සේ අපිට ඒ දේවල් වෙනස් වෙනකොට දුක එන්න පුළුවන් පරිසරය දැන් හදාගෙන ඉවරයි. ඒ දේ නැති වෙනකොට අපිට දුක ගේන්න පුළුවන් බව, දුක ගේන්න පුළුවන් පරිසරය පින්නතුනි දැන් අපි නිර්මාණය කරගෙන ඉවරයි. දැන් ඒක සැකසিলা තියෙනවා. අන්න ඒක සැකසিলা තියෙනකොට දැන් අපේ ජීවිතයට ඒ රූප නිමිත්ත කියන දේ වෙනස්ව පේනකොට. ඒ කියන්නේ දැන් මෙතන කාරණා දෙකක් තියෙනවානේ. එකක් තමයි ඇත්තටම එළියේ ඉඳලා ඇහැ පැත්තෙන් අපි දැනගත්ත ඇත්තම යථාර්ථය සිද්ධ වුණ දේ. ඒ තමයි කෙනෙක් නොවුණු පුද්ගලයෙක් නොවුණු වර්ණ සටහනක් ඇහැට ආවා. ඒකට වටිනකම් තිබ්බේ නැහැ, ඒකට නොවටිනකම් තිබ්බේ නැහැ, ඒකට පුද්ගලයෝ තිබුණේ නැහැ. ඒක ධර්මතාවයක්. නැතිනම් ස්කන්ධ ධර්මයක් ඒක. එතකොට අන්න එබඳු දෙයක් ඇති වුණු තැනක දෙවැනි එක තමයි අපි මෙහි ඇති කරගත්ත වටිනාකම් සහිත අදහසක්.
මේ දන්න කෙනෙක්, මේ හඳුනන කෙනෙක් කියලා මෙහි ඒ නිමිත්ත ආස්වාද කරමින් අපිට ඇති වුණ අදහසක්. දැන් අන්නේ ආස්වාද ජනක ලෙස අපි ඇති කරගත්ත අදහස පිනතුනේ අපි කොහෙ තියෙන දේ හැටියටද දකින්නේ? අර එළිය ආවේ අර පෙනුනේ මෙන්න මේ ආස්වාද ජනක කෙනයි, නැතිනම් මේ අපි දැනගත්ත හිතෙන් ඇසුරු කළේ අර එළියේ ඉන්න කෙනයි කියලා අපි කල්පනා කළා. ඔන්න දැන් අපිට ලෝකේ හම්බෙලා තියෙන විදිහ පින්නතුනේ මේ. ඒ කියන්නේ දැන් අපි කැමති, අපි හිතන දේවල්, වටින දේවල්, නොවටින දේවල් මේක ලෝකේ පවතිනවා. මේ ලෝකේ තියෙනවා. එතකොට දැන් අපි හිතේ ඇති කරගත්ත සංකල්පනාත් එක්ක ඇති කරගත්ත දේවල් අපි හිතනවා අර රූපෙට අයිති දේවල් කියලා. දැන් රූපේ වෙනස් වෙනවා. එළියේ රූපේ වෙනස් වෙනකොට දැන් මොකද වෙන්නේ? දැන් මෙහි තියෙන සංකල්පනාව බාහිරට පවත්වන්නට බැරි වෙනකොට අන්න පින්නතුනේ කැමැති කෙනා ලෙඩ වෙන දුක, කැමැති කෙනා මරණයටපත් වෙන දුක ඔබට විඳින්න සිද්ධ වෙනවා. දැන් ඔබට පේනවා දුක කියන දේ ඇත්තටම ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද කියලා. දුක කියන දේ කවදාවත් එළියේ රූපයකට පුළුවන් කමක් තිබ්බේ නැහැ අපට ගෙනල්ලා දෙන්න. දුක කියන දේ ගෙනවිත් දෙන්නට පුළුවන්කම තිබුණු එකම තැන තමයි අර විදිහට රූප නිමිත්තක් ආස්වාදනය කරමින් නැවත නැවත අපේ හිතේ ඇති වුණු ඒ වැරදි දැකීම කියන එක. අන්න ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ඒක එහෙම කරන්නට එපා කියලා දේශනා කළේ. දැන් අපි ඔය විස්තර කළේ මහා කච්චායන මහරහතන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට බෙදා දක්වනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිසටන් විසට නොවුණු දෙයක්, ඒ වගේම අවික්හිතං නොවිසුරුණු දෙයක්. හිත ඒ විදිහට එළිය විසිරෙන්න දෙන්න එපා. හිත ඒ විදිහට එළිය අරමුණු වල වික්ෂිප්ත වෙන්න දෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට දැන් හිත විසිරෙනවා කියන්නේ මොකද්ද? වික්ෂිප්ත වෙනවා කියන්නේ මොකද්ද කියලා තමයි අපි මේ පැහැදිලි කරගත්තේ. කියන්නේ එළියේ තියෙන අරමුණු වලට අර හටගෙන නැති වෙන රූපාදී අරමුණු, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ හිතට නම් අරමුණු, මෙන්න මේ දේවල් ගැන අපි මෙහි හිතෙන්ම ඇති කරගන්න දේවල් අර දෙයි කියලා වැරදි විදිහට හිතනවා. අන්න ඒක තමයි ඒ අරමුණේ හිත විසිරුණා. ඒ විසිරුණු දෙයට ඇලෙන්න, බැඳෙන්න, ගැටෙන්න පුළුවන්කම තියෙනවා. දැන් අන්න ඔහොම ජීවත් වෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ අර අවිසටං අවික්ඛිත්තං කියන වචන දෙකෙන් දේශනා කළේ විසිරෙන්න දෙන්න එපා, වික්ෂිප්ත වෙන්න දෙන්න එපා. එතකොට මහා කච්චායන තෙරුණාසේ ඒකත් බෙදා දක්වනවා. කතංචාවසෝ බහිද්ධා විඥානං අවික්ඛිත්තං අවිසටං. කොහොමද ඇවැත්නි බාහිර අරමුණෙහි හිත වික්ෂිප්ත නොවි නොවිසිරී තියෙන්නේ? අර ටිකම ඉදහවසෝ බික්ඛුනෝ චක්කුණා රූපං දිස්වා, කෙනෙක් ඇහෙන් රූප දැකලා න රූප නිමිත්තානුසාරී විඥානං හෝති, රූප නිමිත්තානුසාරීව වාසය කරන්නේ, අර රූප නිමිත්ත අනුව හැසිරෙන්නේ නැහැ. දැන් මොකද්ද මේ දේශනා කරන්නේ? දැන් අපි කිව්වනේ අර විදිහට රූපයක් පේන හැම තැනකම වෙන්නේ ඒ දේ තමයි හැම මොහොතකම, මොහොතින් මොහොත පෙර නොතිබී අලුතෙන් ඒ ආයතනයන්ට ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනසට එක එක අරමුණු, බාහිර අරමුණු එනවා. ඇවිල්ලා ඒක ඒ මොහොතේ නැති වෙලා යනවා. මේක තමයි මේ නිරන්තරයෙන්ම සිද්ධ වෙන දේ. එතකොට අන්න ඒ දේවල් සිද්ධ වෙන තැනකදී ඒ දේවල් පෙර නොතිබී ඉතුරු නැතුව නැති වෙනවා කියලා නොදැනගත්තොත් තමයි අපිට කලින් හිටපු කෙනා ආයේ ඉන්නවා, මේ කෙනා තමයි අනාගතයට හම්බෙන්නේ, ඊයේ දැකපු කෙනා අද දකින්න පුළුවන්කම තියෙනවා, අද දකින්න කෙනා හෙටත් දකින්න පුළුවන් වෙයි කියලා අපි අදහස් ඇති කරගෙන විසිරිලා තියෙන්නේ අන්න ඔය නිසා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ විසිරෙන්න දෙන්න එපා කියලා. විසටන් අවික්කිතං. ඒක බෙදා දක්වනවා මහා කච්චායන මහරහතන් වහන්සේ. රූප නිමිත්තානුසාරී විඥානං හෝති. රූප නිමිත්තානුසාරීව විඥානේ වාසය කරන්න දෙන්න එපා. ඒ කියන්නේ මොකද්ද? අර එළියෙන් ආපු රූප නිමිත්තට ඒක ඇසුරු කරගෙන ඒකේ හැසිරෙන්න දෙන්න එපා හිතට. එළියෙන් ආපු රූප නිමිත්ත අනුසාරීව ඒ අනුව හැසිරෙන්නට හිතට ඉඩ තියන්නට එපා. මේකම අපිට දකින්න පුළුවන් අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී. විඥාණයට ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා අපිට දේශනා කරන දේශනාව. එතකොට දැන් මෙතනදි කියනවා විඥාණයට ඒ රූප නිමිත්ත ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. එතකොට විඥාණයට රූප නිමිත්ත ඇසුරු වෙන්නේ නැත්නම් ඒක තමයි අපි කළ යුතු දේ. රූප නිමිත්ත ඇසුරු වෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද පින්නතුනි? එයා දකිනවා ඇත්තටම රූපේ ඇත්ත තමයි කෙනෙක් නොවි, පුද්ගලයෙක් නොවි, වර්ණ රූපයක් විදිහට ඇහැ ළඟට ආපුකම, සද්ද රූපයක් විදිහට කන ළඟට ආපුකම ඒ ආයතනෙට ඒ විදිහට ආපු බව. ඒක නමුත් ඒ තැන හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒ තැන හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා.
එතකොට ඒ තැන නැති වෙලා ගියපු දෙයක් කියලා අපි දැක්කොත් දැන් අපි හිත පැත්තේ තියෙන සංකල්පනා පවත්වන්න බාහිර ලෝකේ අරමුණු අපිට හම්බ වෙන්නේ ඒකට මං කියන්නේ අවුරුදු 5කට කලින් කවුරු හරි මිය පරලොව ගිහිල්ලා තිබුණොත් අපි හෙට යන්නේ නැහනේ ඒ කෙනාව බලන්න කියලා. අපි හෙට හදන්නේ නැහනේ ඒ කෙනාට කතා කරන්න කියලා. ඇයි අපි යන්නේ නැත්තේ ඒ කෙනා බලන්න? අපි හොඳටම දන්නවා ඒ කෙනා මරණයටපත් වුණා. ඒ කෙනා දැන් නැහැ කියලා. ඒ වගේම පින්නතුනේ රූපය අනිත්‍යයි කියලා අපි දන්නවනම් හටගත්තු රූපය ඉතුරු නැතුව නැති වුණා කියලා දැක්කනම් පින්නතුනේ අපි හිතේ තියෙන සංකල්පනාව අනිත්‍ය වුණ රූපේ පැත්තේ තියනවා කියලා හිතනවද? ඒක හිතන්නේ නැහැ. එහෙනම් ඊයේ දැකපු දරුවා අද දකින්න පුළුවන් වෙයිද? මොහොතකට කලින් දැකපු දරුවා දැන් ඉඳී කියලා අපි හිතනවද? කවදාවත් හිතන්න යන්නේ නැහැ. ඇයි අපි රූපෙට දරුවා කියන මෝඩකමෙන් අපි මනස ගලවගෙන තියනවා. අපිට පේන රූපේ ඇත්තම ඇත්ත වර්ණ සටහනක් විතරයි මොහොතින් මොහොත හටගෙන ඉතුරු නැතුව නැති වෙන. ඒක කවදාවත් ලෝකේ හේතු ඇති කල්ලි හටගන්න දෙයක් හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් මිසක දරුවා වූ රූපයක් පිනතුනි කිසිම කලෙක එළියේ ඇත්තේ නැහැ. දරුවා වූ රූපයක් එළියේ තියෙනවා නම් ඒ රූපය හැම කල්හි හැමෝටම දරුවා විදිහටම පේන්නට අවශ්‍යයි. හැබැයි එහෙම පේන්නේ නැහැ. එහෙනම් රූපයට අයිති නැහැ දරුවා කියන බව. රූපයට අයිති සතර මහා ධාතු සහ උපාදාය රූපයක් සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙන ওই වර්ණ සටහන වගේ දෙයක්. එතකොට ඒ වර්ණ සටහන ඇහැට පේන දේ. එතකොට ඇහැට පේන්නේ කලින් තිබ්බ පාට නෙමෙයි මේ මොහොතේ ඇති වෙන දේ. ඒ වගේ මේක මේ මොහොතේ හටගෙන මේ මොහොතේ නැති වෙලා යනවා. ඒක අනාගතයට එන්නේ නැහැ. එහෙනම් ඔබට කලින් හිටපු දරුවා දැන් දකින්න පුළුවන් කමක් නැහැ. දැන් දකින්න රූපේ අනාගතයට දකින්න පුළුවන් කමකුත් නැහැ. සද්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු කියන දේවලුත් ඔය විදිහටම දැක්කොත් පින්නතුනේ ඔබට එළියේ ලෝකයක් ඇති බවට ගන්න වැරදි දැකීම ඇති වෙන්නේ නැහැ. මේක ඊටාම ගැඹුරු දර්ශනයක්. මේ කතා කරන්නේ මේ සාමාන්‍ය ලෝකේ සාමාන්‍ය පුහුදුන් කමට තර්ක විතර්ක වලට ගෝචර වෙන ප්‍රමාණය නෙමෙයි. ඒ කියන්නේ එතකොට මේ කියන්නේ එළියේ තියනවද එළියේ නැද්ද? එතකොට මේ දේවල් ඔක්කොම හිත ඇතුලේද? මේ කාරණා නෙමෙයි මේ කතා කරන්නේ. මේ ඔක්කොම හිත ඇතුලේ කියනවා නෙමෙයි. මේක එළියේ තියනවා කියනවත් නෙමෙයි. මේක එළියේ නැහැ කියනවත් නෙමෙයි. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියනවත් නෙමෙයි. මොකද ඔය හැමදේම ගොඩ නැගෙන්නේ වැරදි තැනක. අපිට දකින්නට තියෙන්නේ මේ හේතු ටික ඇති කලෙහි හට ගන්නවා. අපි කිව්වොත් එහෙම දැන් අපි කතා කරපු පරයයට අනුව ඇස තිබුණොත් ඇහැට රූපේ පතිත වුණොත් ඒ අනුව හිත යොමු වුණොත් මෙන්න අපිට මේක පෙනිලා තියෙනවා. පෙනීම කියන දේ ඇති වෙලා තියෙනවා. ඒ අනුසාරයෙන් අපිට දැනගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට දැනගත්තේ දැකපු දේ හේතු කරගත්ත දෙයක් මිසක කවදාවත් අපි දැනගන්න දේ එළියේ තියනව නෙමෙයි. දැනගන්නේ අපි දරුවා කියන එක. හැබැයි දරුවා කියලා දැනගන්න එක එළියේ තියෙන දේ නෙමෙයි. එතකොට මෙන්න මේ එළියේ තියෙන දේ නෙමෙයි කියලා අපිට මෙතන නුවණ පවත්වන්න පුළුවන් නම් පින්නතුනි යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන් නම් එතන කිසිම කලෙක දුක කියන දෙයට ඉඩක් ඇත්තේ නැහැ. එතන කිසිම විදිහකින් දුක කියන දේ උපදවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒකයි බාහිර අරමුණු වල හිත වික්ෂිප්ත වෙන්නේ නැතුව පවත්වා ගන්නවා කියලා කිව්වේ. ඒකයි න රූප නිමිත්තානුසාරී විඥානං හෝති විඥාණය හිත රූප නිමිත්තානුසාරීව වාසය කරන්නේ නැහැ. ඒ වගේම න රූප නිමිත්තස්සාද ගතිතං රූප නිමිත්ත ආස්වාදනය කරන්නෙත් නැහැ. ඇයි එයා දන්නවා රූපය අනිත්‍ය ධර්මයක්. දැන් ඔබට පේනවා ඇති මේ ශාසනය අනිත්‍ය ගැන කතා කරන්නේ කොච්චර ගැඹුරු තැනකින්ද කියලා. අනිත්‍යයි කියලා කියන්නේ අනේ මේ තියෙන දේවල් නැති වෙලා යනවා, ඉන්න අය නැති වෙනවා, තියෙන ගෙවල් දොරවල් කැඩිලා බිඳිලා යනවා, තියෙන යාන වාහන දිරලා නැති වෙලා විනාශ වෙලා යනවා. මේක නෙමෙයි මේ කතා කරන අනිත්‍ය. නැතිනම් නිර්වාණ අවබෝධයට හේතු වන චේතෝ විමුක්තියට හේතු වන අනිත්‍ය මේක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ අනිත්‍ය දේශනා කරන්නේ මහණෙනි ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි කියන තැනින්. ඒ ඇසේ අනිත්‍ය සහ රූපයේ අනිත්‍යතාවය අපට තේරුම් ගන්නට තියෙන්නේ මොහොතක් පාසා සිද්ධ වන අනිත්‍යයක්. මේ මොහොතේ හටගත්ත ඇස සහ රූපය. ඇස තිබුණොත් රූපේ තියෙනවා, රූපේ තිබුණොත් ඇහැ තියෙනවා. ඇහැ තිබුණොත් රූපේ තිබුණොත් චක්කු විඥානය තියෙනවා. මේ තුන් දෙනාගේ එකතුවක් ගැන කතා කරන්නේ. එතකොට මේ ටික මේ මොහොතේ නැති වෙලා ගියාට පස්සේ ආයේ මේ තුනෙන් එකක්වත් කවදාවත් හම්බෙන්නේ නැහැ. ඇහැවත් රූපේවත් චක්කු විඥානයවත්. එනිසා මෙන්න මේ කාරණාව අපිට හොඳට තේරුම් ගන්නට අවශ්‍යයි. මේ ධර්මයේ තුල අනිත්‍යයි කියලා කතා කරන්නේ මොන තැනින්ද කියලා.
එතකොට ඒකයි මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද රූප නිට්ටයද අනිත්‍යද චක්කු විඥානය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. ඒක අනිත්‍යයි. අනිත්‍යයි නම් ආපහු අනිත්‍ය වුණ ධර්මතා ටිකක් තියෙන තැනක දැන් හිතේ අපි හිත දැනගන්න දේවල් මේකට අයිති කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි හිතෙන් පේන දේට අපි හිතනකොට මෙහි දරුවා කියලා හිතනකොට හිතන දරුවා කියලා දැනගන්න කම කවදාවත් එළියේ තියනව නෙමෙයි. එතකොට අපිට මේකේ අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කළ කෙනෙකුට මෙහි දරුවා කියන දේ බාහිර ලෝකෙට දාලා බලන මෝඩකම නැති වෙලා තියෙනවා. අන්න ඒ නිසායි පින්නතුනේ යාට ජරා මරණ දුක ඇත්තේ නැත්තේ. ජරා මරණ දුකට හේතුවක් එතන නැති වෙලා තියෙන්නේ. මොකද ජරා මරණ දුක ඇති වෙන්න ඉඩක් නැහැනේ පින්නතුනේ. ඇයි ජරා මරණ දුක ඇති වෙන්න ඉඩක් නැහැ කියලා කියන්නේ? කොහොමද කෙනෙක් හිටියොත් කෙනෙකුගේ මරණය පේන්නේ? හැබැයි දැන් පුද්ගලයෙක් එළියේ පණවන්න තැනක් නැත්නම් එතන ජරා මරණ දුකක පැනවීමක් නැහැ. අන්න ඒ නිසා බාහිර විඥානයේ හිත නොවිසිරී පවත්වා ගත යුතුයි. එතකොට ඒකට අනිත්‍ය අනුව දකින්නකම මේ ආදී දර්ශනයන් අපට ප්‍රයෝගී කරගන්නට සිද්ධ වෙනවා. එතකොට දෙවන කාරණාව තමයි අජත්තං චිත්තං අසන්තිතං කියලා කියන්නේ. ඒ කියන්නේ ආධ්‍යාත්මයේ සිත පිහිටියේ නැහැ කියලා කියන්නේ. ආධ්‍යාත්මයේ සිත පිහිටියේ නැහැ කියලා කියන්නේ. දැන් කෙනෙකුගේ හිත ආධ්‍යාත්මයේ පිහිටා සිටිනවා. ආධ්‍යාත්මයේ පිහිටා සිටින්නේ කොහොමද? මේකත් ඊටම සුවිශේෂ කාරණාවක්. කෙනෙක් ඉන්නවා දැන් බාහිර නිමිති වල හිත විසිරෙන්නට නොදී පවත්වා ගන්නට යනවා. එයා සමාධි භාවනාවක් කරනවා. සමාධි භාවනාවන් ආදී කරලා එයා ඒ සමාධි භාවනාව තුළ බාහිර අරමුණු වල හිත නොවිසිරී පවත්වා ගන්නවා. අපි ඒකට මේ ශාසනීය වචන කතා කරනවා ධාන උපදවා ගන්නවා කියලා. ධාන භාවනා කරනවා කියලා. එතකොට ප්‍රථම ධාන, ဒုတိ ධාන, තතිය ධාන, චතුර්ථ ධාන කියලා අපි ධාන පිළිබඳව කතා කරනවා. මෙන්න මේ ධාන උපදෝගෙන වාසය කරන කෙනෙක් ඉන්නවා. ඒකේන ධානයක් උපදව ගත්තට ඒ ධානය උපදෝගෙන තියෙන්නේ ධර්මය අනුව නෙමෙයි. ධර්මය අනුව නෙමෙයි කියලා කියන්නේ විදර්ශනා නුවණ නැතුව එතන හිටියොත් එහෙම ඒ කෙනාට මොකද වෙන්නේ? පඨම ධානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානයේ එළඹගෙන වාසය කරනවා. එයාට විවේකජ පීති සුඛානුසාරී විඥානං හෝති. විඥානය මොකද කරන්නේ? ඒ ධානය තුල තියෙන හිත විවේකජ කාමයන්ගේ විවේකයටපත් වුණ කාමයන්ගේ මිදුණු ඒ ප්‍රීතිය සහ සැපය කියන දේ ඇසුරු කරමින් හිත පවතින්නට පටන් ගන්නවා. එතකොට එයාට හම්බෙන්නේ එක අරමුණක්. අපි හිතමු එයා මොකක් හරි නිමිත්තක් වඩලා ප්‍රථම ධානය උපදවගත්ත කියලා කසින නිමිත්තක්. එයාට අන්න ඒ නිමිත්ත ඇති බවට හම්බ වෙනවා. ඒ නිමිත්ත ආස්වාදනය කරනවා. ඒකේ ඇලෙනවා. එතකොට එයා ඒක සැපයක් හැටියට හිතමින් ඒ තුලම සැප විඳින්මින් වාසය කරන්නට පටන් ගන්නවා. ඒකට කියනවා මොකද්ද? අජ්ජත්තං චිත්තං සම්ඨිතං කියලා. ආධ්‍යාත්මයේ සිත පිහිටියා. දැන් එළිය අරමුණු වල විසිරෙලා නැහැ. ඒ වගේ මිදෙන්න කියලා කටයුතු කරගෙන යනකොට එයා ආධ්‍යාත්මයේ තුල හිත ආධ්‍යාත්මයේ පිහිටා සිටින තත්වයටපත් කරගෙන. එතකොට ආධ්‍යාත්මයේ සිත පිහිටා ගත්ත කෙනෙකුටත් නිර්වාණ අවබෝධයක් කරන්නට ධර්ම අවබෝධයක් සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඒ කෙනාටත් ජරා මරණ දුකින් මිදෙනවා කියන දේ කියන්නට සුදුසු කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි අජත්තං චිත්තං අසන්තිට්ඨං කියලා දේශනා කළේ. එතකොට ඒකත් බෙදා දක්වනවා කොහොමද ආධ්‍යාත්මයේ සිත නොපිහිටා තියෙන්නේ. ආධ්‍යාත්මයේ හිත පිහිටන්නේ නැත්තේ කියලා. එතකොට මහා කච්චායන තෙරුන් වහන්සේක විස්තර කරලා දක්වනවා මේ විදිහට ධානයක් අනුව ගිහිල්ලා ඒකේ ආස්වාදය අනුව යනකොට ඒ අනුව හිත හැසිරෙනකොට අන්න ඒ හැසිරෙන හිත ඒක අනුව හැසිරෙන දෙයක් බවට පත්වන නිසා අන්න ඒ අවස්ථාව අජ්ජත්තං සම්ඨිතං කියලා. එතකොට එතනත් අනිත්‍ය වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන් නම් එතනත් අනිත්‍ය දුක්ඛ වශයෙන් කෙනෙකුට අවබෝධ කරන්නට පුළුවන්කම ලැබෙනකොට ඒ හිතේ අනිත්‍යතාවයත් ප්‍රත්‍යක්ෂ කරනකොට අන්න ඒ කෙනාට ඇතිවෙන දෙයක් තමයි අසන්ඨිතං කියලා කියන්නේ. එතනත් හිත පිහිටා නොසිටින තත්වයකටපත් වෙනවා. එතකොට ඒ වගේම කෙනෙක් ලෝකේ ඉන්නවා අනුපාදා පරිතස්සනා. එතකොට මේ අනුපාදා උපාදාන වශයෙන් ගත්තේ නැති වුණාට පරිතස්සනාවන් තියෙනවා. පරිතස්සනා කියලා කියන්නේ මේ ලෝකේ දේවල් ආත්ම වශයෙන් කල්පනා කරනවා. ලෝකේ රූපය ආත්මයක් කියලා හිතනවා.
එහෙම නැතිනම් රූපය ආත්මවත් දෙයක් කියලා කල්පනා කරනවා. ආත්මේ තමයි රූපේ පිහිටලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. රූපය කෙරෙහි තමයි ආත්මය පිහිටලා තියෙන්නේ. අපි මේ විදිහට එක එක වචනෙන් වචනෙට මේ ගැන කල්පනා නොකලට පින්නතුනේ අපි අපේ හිතේ ස්වභාවයක් තියෙනවානේ. ඔන්න කෙනෙක් කියනවා මේ ඉන්න කෙනාම තමයි මේක ආත්මයයි කෙනයි ඔය රූපෙම තමයි. එහෙම හිතාගෙන ඉන්නවා ගොඩක් වෙලාවට මේ මරණින් මත්තේ උපදිනවා කියන එකේ අය පිළිගන්නේ නැහැ. මොකද මේ රූපෙම ආත්මයනේ. එතකොට මේ ඉන්නකම් මේ හොඳට මේ විදිහට ඉඳලා මැරලා යනවා. එතනින් එහාට පස්සේ මොකක්වත්ම නැහැ. එයයි හිතන්නේ මේ දෙකම එකයි කියලා. රූපේම ආත්මවත් වූ දෙයක් හැටියට. නැතිනම් රූපේ තමයි මේ ආත්මයේ විදිහට කල්පනා කරන්නේ. අමුතුවෙන් එහෙම කියලා කල්පනා නොකලට ඒ අය ජීවත් වෙන්නේ මේ විදිහට තමයි. එතකොට පිම්පව් හෝ හොඳ නරක ඕනවට වඩා ඒ දේවල් අවබෝධ කර ගැනීම කියන කාරණාවට මූලිකත්වයක් දෙන්නේ නැහැ. ඕනවට වඩා ලෝකයේ ආස්වාදය අනුව ගිහිල්ලා විනාශය කරාපත් වෙන පුද්ගලයෙක් ඉන්නවා. අන්න ඒ වගේ චරිතයක් බිහි වෙන්නේ ඒ අය අමුතුවෙන් දේවල් ඒ පිළිබඳ පරිග්‍රහණය ඒ කියන්නේ නොකරන්නට ගියත් එයාගේ ක්‍රියාකලාපයේ තුල පරිතස්සනාව තියෙනවා. රූපය ආත්මවත් කියලා හිතනවා. එතකොට රූපය ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. එහෙම නැතිනම් ආත්මය කියන එක මත තමයි රූපේ පිහිටලා තියෙන්නේ. රූපේ නැති වෙලා යන්න පුළුවන්. හැබැයි ඒ වුණාට ඔය ආත්මය භවයෙන් භවයට යනවා කියලා හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට මේ දේවල් මේ හොඳ ලස්සන උපමාමකින් දේශනා කරනවා කොහොමද මේ දෘෂ්ටි කියන්නේ මොනවද කියන කාරණා. ඇතැම් කෙනෙකුට ඇති වෙන දෘෂ්ටියක් තමයි ඒ කියන්නේ දැන් රූපං අත්තතෝ සමනුපස්සති කියනකොට රූපය ආත්මවත් කියලා හිතනකොට මේ පහනක් පත්තු වෙනකොට පහනේ තියෙන දැල්ලයි එළියයි කියන්නේ දෙකක්ද එකක්ද? කෙනෙක් කියනවා මේ පහනේ තියෙන දැල්ලයි එළියයි මේ දෙකම එකයි කියලා. ඒ වගේ මේ රූපයයි ආත්මයයි කියන්නේ මේ දෙකම එකයි කියලා කෙනෙක් කල්පනා කරනවා. ඊට පස්සේ තවත් කෙනෙක් කල්පනා කරනවා ගහක් තියෙනවා ගහේ හෙවණැල්ල තියෙනවා. එතකොට ගහ එකක් හෙවණැල්ල එකක්. ඒ වුණාට මේ හෙවණැල්ල අයිති මේ ගහට ගහ තමයි අයිතිකාරයා මේ හෙවණැල්ලේ. ඒ වගේ ආත්මය තියෙනවා. ආත්මය කියන එක තමයි අයිතිකාරයා මේ රූපේ. එතකොට රූපය අයිති මේ ආත්මයට කියලා කෙනෙක් කල්පනා කරනවා. තව කෙනෙක් හිතනවා හරියට මල එකක් සුවඳ එකක් ඒ වුණාට මලේ තමයි සුවඳ පිහිටලා තියෙන්නේ. අන්න ඒ වගේ මේ ආත්මය මත රූපේ පිහිටලා තියෙනවා. තව කෙනෙක් කල්පනා කරනවා මණිකක් කරඬුවක් අස්සේ තිබ්බා වගේ හරියට මණික එකක් කරඬුව තවත් එකක් ඒ වුණාට කරඬුව ඇතුලේ තමයි මණික තියෙන්නේ. ඒ වගේ ආත්මය කියන දේ තියෙන්නේ මෙන්න මේක ඇතුලේයි කියලා කෙනෙක් හිතනවා. ඉතින් මේ වගේ විවිධ දෘෂ්ටි විවිධ මේ මනෝභාවයන් අයට එක එක අයට තියෙනවා. අන්න ඒකට තමයි මේ පරිතස්සනා කරනවායි කියලා කියන්නේ. එතකොට ඒ පරිතස්සනාව කියන එක තුලත් ඒ අයගේ මනෝභාවයේ පවතිනකොට ඇතිවෙන විපාකය ගැන මේ මහා කච්චායන මහරහතන් වහන්සේ බෙදා දක්වනවා. කොහොමද? තස්සතං රූපං විපරිණමති අඤ්ඤතා හෝති. මෙන්න මේ විදිහට කල්පනා කරන අයට මේක සම්බන්ධයි. දැන් අර මුල ඉඳලා එන කාරණාවට රූපය ගැන මේ විදිහට හිතනවා ඒක පවතින දෙයක් කියලා ඒක ආස්වාදය අනුව හිතනවා. හිතනකොට ඒ අයට මොකද වෙන්නේ? ඒ අය හිතනවා එතන පුද්ගලයෙක් ඉන්නවා ඒකම ආත්මය ඒකම කෙනෙක් කියලා. අන්න එහෙම කල්පනා කරනකොට තස්සතං රූපං විපරිණමති ඔහුට ඒ රූපේ වෙනස් වෙන බව පේනවා. වෙනස් වෙනකොට අඤ්ඤතා හෝති වෙනස් වෙලා යනවා කියන එක හිත ඇසුරු කරගෙන පවතිනවා. එතකොට හිත ඒක ඇසුරු කරගෙන පවතිනකොට හිතට දැනෙනවා අනේ වෙනස් වෙලා කියලා. එතකොට අර ආස්වාද ජනක ලෙස ඇසුරු කරපු කෙනෙකුට ඇති වෙන දේ තමයි කැමැත්තෙන් ඇසුරු කරපු කෙනා දැන් ලෙඩ වෙලා කැමැත්තෙන් ඇසුරු කරපු හොඳට හිටපු මිනිස්සයා නේද මරණයටපත් වෙන්නේ කියලා අන්න ඒ කෙනාට මනෝභාවයක් ඇති වෙනවා. අන්න ඒකත් එක්ක ඇති වෙනකොට තමයි පින්නතුනේ කෙනෙකුගේ ජීවිතවල දුක කියන දේවල් ගලාගෙන එන්නේ දුක කියන දේවල් ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ වැරදි මනෝභාවයන් නිසා. ඒ නිසා අපිට මෙන්න මෙතනදී අනුපාදා අපරිතස්සනා වෙන්නට ඕනේ. ඒ කියන්නේ පරිතස්සනා තියාගන්න බෑ. පරිතස්සනා කියලා කිව්වේ මොනවද? අර රූපය ආත්මයක් කොට හිතනකම ඒ විදිහටම වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන ඔය හතරටත් අයිති. මෙන්න මේ දේවල් පිළිබඳව කෙනකෙනා ආත්ම සංකල්ප හදාගෙන තියාගෙන ඉන්නවා. එතකොට මේ කෙනා අපි අද නම් කියනවා පණ තියනවා කියලා. එතකොට මේ ආත්මය වහගන්න අපි ආත්ම අදහස වහගන්න වෙලාවකට දාන වචන නේවා. එතකොට මෙන්න මේ සංකල්පනාව අපේ ජීවිතය තුළ තියෙන නිසා පින්නතුනේ අපිට
අර බාහිර රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියලා දකිනකොට ජීවිතේට දුක එනවා. අන්න ඒ නිසා අපි එතන අපරිතස්සනා වෙන්නට ඕනේ. ඒ කියන්නේ පරිතස්සනා නොකර ඉන්නට ඕනේ. පරිතස්සනා නොකර ඉන්න නම් අපිට පෙන්නලා දෙන්නට ඕනේ රූපය කියන දේ හටගෙන නැති වෙන දෙයක්. සද්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්ම, ඒ කියන්නේ හිතට අරමුණු වෙන සිතුවිලි මේ දේවල් හටගෙන ඉතුරු නැතුව නැති වෙන දේවල් හැටියට. අන්න ඒ දේවල් හටගෙන ඉතුරු නැතුව නැති වෙන ධර්මයෝ හැටියට අපි මේ දේවල් පිළිබඳ දකිනකොට පින්නතුනේ අපිට ඒ ලෝකේ ඇසුරු කරන්න දේවල් හම්බ වෙන්නේ නැහැ. දැන් හිතන්නකො කෙනෙකුට ඇහැට එන වර්ණ රූපය අනිත්‍යයි කියලා දකිනවා නම් එයාට වර්ණ ලෝකයේ හිස්නේ අතීතේ තිබුණ දේවල් ආයෙ එනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒවා අනාගතයට තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. ශබ්දය මේ මොහොතේ කනට උපදින දෙයක්, කනට ගැටෙනකොට ඇති වෙන දෙයක්. ඒ ශබ්දේ හොඳ නරක තිබ්බේ නැහැ. අපි තමයි හොඳ නරක විදියට ඊට පස්සේ ආස්වාද වශයෙන් කල්පනා කරන්නේ. එතකොට ඒ ශබ්දය හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. ඒ විදිහටම ගන්ධය, රසය, ස්පර්ශය මේ ඔක්කොටම පොදුයි. එතකොට මේ දේවල් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන තැනක කෙනකෙනා තම තමන්ගේ මනස තුල තමයි ඇති කරගන්නේ. එතකොට මේ දේවල් වලින් ලෝකයේ හිස්. එතකොට කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් හිත පවතිනවනේ කියලා. මොකද සමහර විට කෙනෙක් මේ ස්පර්ශ ආයතන පහම අක්‍රිය වෙලා ගියත් ඒක නා පවතිනවා. මනසින් අරමුණක් උපද්දනවා, මනසින් උපද්දන අරමුණ දැනගන්නවා, ඒක විඳිනවා, ඒ විදිහට පවතිනවා. ඒ විදිහට පැවතුනත් පින්නතුනේ ඒද අරමුණ කියන දේත් මනසත් ඒ දැනගනු ලැබූ නැවත හිතත් කියන මේ තුන් දෙනා නිසා තමයි ඊළඟ දේවල් ටික ඇති වෙලා තියෙන්නේ. එතකොට හිතේ හටගත්ත අරමුණ කියන දේවල් එකක්වත් පින්නතුනේ පවතින දේවල් නෙමෙයි. අරමුණුත් හටගෙන ඉතිරි නැතුව නැති වෙන ධර්මය. හිතත් ඉතිරි නැතුව නැති වෙන ධර්මයක්. එතකොට මොහොතක් පාසා හටගෙන ඉතිරි නැතුව නැති වෙන දේවල්. එතකොට දැන් මේ අනිත්‍ය ධර්මයන්ගෙන් යුක්ත දේවල් ටිකක් තමයි අපි පුද්ගල සංඥා විදිහට ඇසුරු කරන්නේ. මෙන්න මේ කාරණාව පිළිබඳව අපිට ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නට පුළුවන් නම් අන්න ඒ කෙනාට තමයි පින්නතුනේ අනුපාදා අපරිතස්සනාවෙන් යුක්තයි කියලා කියන්නේ. එහෙනම් අනුපාදා අපරිතස්සනාව කියන දේ කෙනෙකුගේ ජීවිතයට ඇති කරගන්නට අවශ්‍ය නම් ඒ කෙනාගේ ජීවිතයට අත්‍යන්තයෙන්ම ඇති කරගන්නට ඕන ಗುಣධර්ම ටිකක් තමයි නැතිනම් දර්ශනයක් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ දර්ශනය කියලා කියන්නේ. මෙන්න මේ දර්ශනය තුළ කෙනෙකුට පුළුවන්කම තියනවා ඒ ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගන්න. එතකොට එයාට පවතින ලෝක හම්බ වෙන්නේ නැහැ. ඉපදෙන්න හෝ මැරෙන්න අය හම්බ වෙන්නේ නැහැ. ඒකට කියනවා අපි මිදුණා කියලා. ඒ දේවල් වලින් මිදෙනකොට ලෝකේ ජරා ධර්මයක් විතරයි. ඒකේ දුකටපත් වෙන්න දෙයක් නැහැ. එළියේ තියෙන ගහකට ලෙඩ වුණා කියලා ලෙඩ වුණා මිසක ඒක කෙනෙකුගේ වෙන්නේ නැති වෙනකොට අපිට දුකක් නැහැනේ. එතකොට අපිට ඒ වගේම පින්නතුනේ තමන් ලෙඩ වුණා කියලා තමන්ට දුක් වෙන්නේ මේක පුද්ගල සංඥාවෙන් තණ්හාවෙන් ඇසුරු කරන තාක්. එයාට ඒ බඳු සංඥාවක් නැත්තම් එයාට දුක ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් කියන්නේ හිතන්න එපා කායික දුක නැති වෙයි කියලා. මෙතන දුක් දෙකක් තියෙනවානේ. කායික දුක සහ මානසික දුක. කායිකව ඇති වෙන වේදනාව රහත් උනත් දැනෙනවා. ඒක නොදැනී තියෙන්නේ නැහැ කවදාවත්. හැබැයි කායික දුක උනත් එකතු කරලා අරගෙන විඳින මානසික දුක තමයි පින්නතුනේ අපිට ප්‍රබලවම දැනෙන්නේ. ඔබට ඔළුවේ කැක්කුමක් තියෙනකොට ඔබට ඔළුවේ කැක්කුම මේ මොහොතේ කයත් ස්පර්ශයත් නිසා ඇතිවන දෙයක්. හැබැයි ඒක ඊට කලින් මොහොතේ තිබ්බ දේ නෙමෙයි. කලින් තප්පරේ තිබුණ ඔළුවේ කැක්කුම මේ තප්පරේ තියෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒක ඔබට විඳින්න බෑ කවදාවත්. මේ තියෙනක අනාගතයට තියෙන්නෙත් නැහැ. හැබැයි කයත් පොට්ටබ්බයත් ඇතිකල්ලි හටගෙන නිරුද්ධ වුණ වේදනාව පිළිබඳ නොදන්නකම නිසා ඕගොල්ලොන්ට පුළුවන් ඒ වේදනාව මානසිකව ඇසුරු කරන්න පුළුවන්කම තියෙනවා. අනේ පැයක් තිස්සේ මගේ ඔළුව රිදෙනවායි කියලා. ඒක මානසිකව ඇසුරු කරන කමක්. ඒක මුලාවත් එක්ක ඇති වෙන දෙයක්. ඒ නිසා මේ කායික දුක වුණත් දුක් දෙකක් කරලා වැඩි කරලා ගන්න මෝඩකම අපිට අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රායෝගිකව දේශනා කරලා තියෙන මගක් කොහොමද අපි මේ දුක නැති කරන්නේ? දුක නැති කරන මාර්ගය මොකද්ද? මේ හැමදේම අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. ඒකට අනුපූර්වව යන්නේ කොහොමද කියලා අපිට පෙන්වලා දීලා තියෙනවා. මම දන්නවා මේ කියන කාරණා ටික බොහොම ගැඹුරුයි. අපිට තේරුම් ගන්නට යනකොට බොහොම නුවණින් තේරුම් ගන්නට වෙනවා. ඉතින් ආදුනිකවම අද සම්බන්ධ වුණ කෙනෙක් හිටියොත් ගොඩක් වෙලාවට මේ කියපු කාරණා ටිකෙන් බොහෝ කොටසක් නොතේරෙන්නට පුළුවන්. නමුත් මේ කොටස පැහැදිලි කළේ අපි ජීවිතයේ යථාර්ථයක් තේරුම් අරගන්නට අවශ්‍යයි. අපි ජීවිතයේ අරමුණු වල නොසලී ඉන්නට නම්
ඒ අරමුණු වලින් කම්පිත භාවයට පත්වන්නේ නැතුව ජීවත් වෙන්නට නම් ඒ වගේම ලෝකේ වෙනස් වෙනකොට දුක් නොවිඳ ඉන්නට අවශ්‍ය නම් සසරක ඉපදෙමින් යන එක අනවශ්‍ය නම් පින්නතුනි අපිට සිද්ධ වෙනවා ලෝකෝත්තර දර්ශනයක් අවබෝධ කරගන්න. ඒක ප්‍රඥාවක්. ඒක 아무තුවෙන් ඇති වෙන කොයි හරි තැනකට යනවා වගේ දෙයක් එහෙම නෙමෙයි. ඒක නුවණින් තමා තුළ උපදවගත යුතු දෙයක්. ඒ නුවණ තමන්ගේ ජීවිතයේ ඇති වෙන්න ඒ දුක නිවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ දුක නිවෙනවා. එතකොට ලෝකේ මිනිස්සු බයෙන් තැති ගැනීමෙන් ඇසුරු කරන දේවල් වල බය තැති ගැනීම නැතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මරණය ආදී දේවල්, ලෙඩවීම කියන ආදී දේවල් ලෝකයා බයෙන් මුහුණ දෙන දේවල් වුණාට, පුද්ගල බව නිසා ජීවිතයට ඇතිවන බයත් එක්ක යන දේවල් වුණාට ධර්මය අවබෝධ කරගත්ත කෙනෙකුට බිය උපද්දන්නට පුළුවන් සමර්ථ දෙයක් මේ මුළු තුන් ලෝකෙම ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්ම අවබෝධය સિદ્ધ කිරීම තරම් වටිනා දෙයක් වෙන ඇත්තේ නැහැ. ඒ නිසා ඔබ ටිකක් නුවණ මෙහෙවන්නට අවශ්‍යයි. මේ කියන කාරණා ටික 100% ඔබට නොතේරෙන්නට පුළුවන්. හැබැයි වෙනද දැනගත්ත දෙයට වැඩිය යමක් දැනගත්තා නම් ඒකත් ලොකු දෙයක්. ඔබට තේරුම් ගන්නට පුළුවන් මේක තවදුරටත් ඉදිරියට විමසන්නට ඕන කියලා. මම සාමාන්‍යයෙන් මතක් කරන්නේ මොකක්වත්ම තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද බුදුරජාණන් වහන්සේ මෙච්චර දර්ශනයක් අපිට දේශනා කරලා තියෙනකොට ඒකෙන් මොකක්වත්ම තේරුම් නැත්නම් අපි හිතන්න පුළුවන් මනසක් ඇතුව ඉපදිලා මනුස්සයින් හැටියට ඉපදුණු කාලේ කොච්චර අපි අප්‍රමාදී වෙන්න ඕනද? ටිකක් තේරුණ කෙනාටත් වැඩි අප්‍රමාදී වෙන්නට ඕනේ නොතේරුණ කෙනා. ඒ නිසා අපි අප්‍රමාදී බව ඊටාම වැදගත් වෙනවා. මේ ධර්මයේ තරම් සැනසෙල්ලක් ලබා දෙන වෙනත් දේවල් අපිට ඇත්තේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ තුලින් ලබන සැනසීම භුක්ති විඳින්න. ඉතින් එදා හාමුදුරුවරුත් මේ සාකච්ඡාව මහා කච්චායනතර උන්වහන්සේ සමග සිද්ධ කළා. නැවත බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේත් සමග පස්සේ මේ සාකච්ඡාව සිද්ධ කරනවා. භාග්‍යතුන් වහන්සේත් මේක විස්තර කරලා දෙන්නේ මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කරලා දුන්න විදිහටමයි. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ කළ විස්තරය ගැන කියනකොට භාග්‍යතුන් වහන්සේ සාදු සාදු කච්චායන ව්‍යක්තයි පණ්ඩිතයි කියලා ඒ වචනේම අනුමෝදන් වෙනවා. එතකොට ඒ විදිහට මේ සූත්‍ර දේශනාව නිමාවටපත් වෙනවා. එතකොට නමුත් මේ කාරණාව ඔස්සේ අපිට තව බොහෝ විෂය පරාසයන් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා පිළිබඳව අපි ඉඩ ලැබෙන ආකාරයට කතා කරනවා. ඉතින් කවුරුත් ධර්මය අත් නොහැරගෙන ධර්මයත් එක්ක සම්බන්ධ වන්නටයි කියලා කාටත් කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් අද දවසේදී කවුරුත් ඊටාම සත්පුරුෂ පින්කමකට සහ සම්බන්ධ වන්නට යෙදුනේ. මේ සිද්ධ කරගත්ත සියලුම කුසල් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල් දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. මේ පින්කම අද දවසේදී අපි කවුරුත් මේ විදිහට සිද්ධ කරන්නට යෙදුනේ මීට දින 7කට පෙර මිය පරලොව ගිය ඒ මාලින්ද දිසානායක පින්වත් මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඉතින් එතුමා බොහෝම සත්පුරුෂ භාවයෙන් කටයුතු කළ ධර්මයේ තුල තමන්ගේ නිවුණු ජීවිතයක් ගත කරපු පින්වත් මහත්මයෙක්. ඉතින් එතුමාට බොහෝ දුකට පත්වන්නට වෙහෙස විඩාවගෙන විද්දෙන්නට තරම් බොහෝ දේවල් තිබුණේ නැහැ. එතුමා ධර්මයේ තුල තමන්ගේ හිත හික්මෝගෙන යම් පමණකට හෝ හිටපු පින්වත් මහත්මයෙක් නිසා එතුමා අපේ විභජ්‍යවාද ආදී වැඩසටහන් සඳහා සක්‍රියව දායක වුණ නොයෙක් කුසල ධර්මයන් සඳහා සහසම්බන්ධ වුණ පින්වත් මහත්මයෙක්. ඒ වගේම නිරන්තරයෙන්ම ධර්මය ඇහිීමෙන් ඔබට ගිහිල්ලා ඒ ධර්මය දරාගෙන ඒ ධර්මයේ තුල හැසිරෙමින් ඒ නිදහස ඒ නිවීම ජීවත්ව සිටින කාලය තුළම යම් පමණකට හෝ තමාගේ ජීවිතය තුළ භුක්ති විඳ පින්වත් මහත්මයෙක් හැටියට අපට හඳුන්වන්නට පුළුවන්. ඉතින් එතුමා යම් විදිහකින් හෝ සසරගත දෙයක් නිසා හෝ පින් බලාපොරොත්තු වෙන තැනක සිටී නම් අපි ඒ පින්වත් මාලින්ද දිසානායක මහත්මයාට පුණ්‍යානුමෝදනා කරනවා. එතුමා මේ සියලුම කුසල ධර්මයන් අප සියලු දෙනාම සිද්ධ කරපු මේ විදිහට ධර්ම ශ්‍රවණය කරලා ඒ වගේම අප ධර්ම දේශනා කරලා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් වගේම
මේ පැවිදි ජීවිතය පුරාවට අප බොහෝ කුසල ධර්මයන් සිද්ධ කරලා තියෙනවා. බොහෝ හිත වඩලා බොහෝ ගුණ ධර්ම දියුණු කිරීම, ඒ වගේම බොහෝ දිනකට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම, දන් දීම් ආදී බොහෝ කුසල ධර්මයන් සිද්ධ කරලා තියෙනවා. අප සිදු කළ ඒ සියලු කුසල ධර්මයන්ොත් අපි ඒ පින්වත් මාලින්ද දිසානායක මහත්මයාට අනුමෝදන් කරනවා. ඔබ සෑම සියලු දෙනා නමින් මිය පරලොව ගිය ඒ සියලුම ඥාතීනුත් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ වෙලාවේදී සිහිපත් කරගන්න හැම දෙනා නමින්ම මිය පරලොව ගිය ඒ සියලුම ඥාතීන් සිහිපත් කරගෙන විශේෂයෙන් දින 7කට පෙර මිය ගිය මාලින්ද දිසානායක මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට මේ පින් දුකක සිටිනම් දුකින් අත මිදීම පිණිසත්, සැපක සිටිනම් මේ සැපතවතුවත් වඩා වර්ධනය පිණිසත්, අමා මහ නිවනින් සැනසීම පිණිසත් හේතු පාරමිතාවක්ම වේවා කියන අදහස සිතේ ඇති කරගෙන පැන් වැඩිම සඳහා සහ සම්බන්ධ වන සියලු පින්නතුන් මේ වෙලාවේදී ඉදම්මේ ඥාතේනං හෝතු ගාතාව ශබ්ද නගලා කියමින් පැන් වඩමින් පින් අනුමෝදන් කරන්න. ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන්නෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ යථාවාරි වහා පුරා පරිපූර්ෙන්ති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානං උපකප්පති උන්නමේ උදකං වට්ටං යතා නින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි, හැමදෙනාම පැන් වඩලා පින් අනුමෝදන් කරන්නට යෙදුණා. හරියට පැන් වලින් අඩුව තිබුණු භාජනය ඒ පැන් වලින් පිරී ඉතිරී ගියා වගේ යම් කිසි විදිහකින් කුසල ධර්මයන්ගේ අඩුවක් තිබුණා නම් එයත් පූර්ණ භාවයට පත් කරමින් පින් පැමිණවීමයි එයින් අපි සංකේතවත් කරන්නේ. ඉතින් කෙසේ වෙතත් අපි අපේ සත්පුරුෂ මහත්මයාට මාලින්ද දිසානායක පින්වත් මහත්මයාට මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා කරන්නට යෙදුණා. මේ සියලු කුසල ධර්මයන් අපි මේ හැම දිනාටමත් අනුමෝදන් කරනවා, හැම දිනාටමත් ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම ඒ මාලින්ද දිසානායක මහත්මයාගේ ඒ දියණිය ඒ වගේම බිරිඳ ඇතුළු ඒ පින්වත් පිරිසට සුජී දිසානායක මහත්මිය, මෙවුනා දිසානායක දියණිය, ඒ වගේම දෙමව්පියන්, සහෝදරයන් ඇතුළු ඒ සියලුම පින්වත් පිරිස මේ සඳහා අද දවසේදී සහසම්බන්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන් කැලණිය වෛද්‍ය පීඨයේ සහෝදර වෛද්‍ය මහත්ම මහත්මීන් හැම දිනෙකම මේ සඳහා අද දවසේදී තමන්ගේ සත්පුරුෂ භාවය නිසාම සහසම්බන්ධ වෙනවා. ඒ වගේම ලන්ඩන් සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ සියලුම දායක පිරිස මේ සඳහා අද දවසේදී සම්බන්ධ වෙනවා. එතුමාගේ දෙරටේම ඥාතීන් හිතවතුන් හඳුනන ඒ සත්පුරුෂ කල්යාණ මිත්‍ර පින්නතුන් හැම දිනෙකම සම්බන්ධ වෙනවා. පින්නත් ඔබ සෑම සිළු දෙනාටත් අපි මේ සියලු කුසල ධර්මයන් අනුමෝදන් කරනවා. හැම දිනාටම මේ උතුම් කුසල ධර්මයන් නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සඳහාම කායික මානසික සැනසෙල්ල උදා කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. ඒ වගේම විශේෂයෙන් මේ කටයුතු සම්පාදනය කරගන්නට අපට මෙතන තාක්ෂණික වශයෙන් උදව් උපකාර කළ සුකිත පොඩි හාමුදුරුවන්ට, ඒ වගේම අද දවසේදී මේ සම්බන්ධීකරණ කටයුතු මේ සියල්ලක්ම සිද්ධ කරමින් කටයුතු කරන්නට යෙදුණු මధుරිකාම ඇතුළු ඒ ඩොන් මහත්මයා ඇතුළු ඒ සියලුම පින්වත් පිරිසටත් සම්බෝධි විහාරස්ථානයේ දායක පින්වත් පිරිසටත් අපි ආශිර්වාද කරනවා. හැම දිනාටමත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලයන් හේතු පාරමිතාවක්ම වේවා කියලා හැම දිනාටම තෙරුවන් සරණයි.